समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සදහවත් පිරිස සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අපරිමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහොම පුංචි කොටසක් දේශනා කරවගෙන බොහෝ දෙනාගේ යහපත පිණිස ධර්මයේ දානය කරවන්නත් එසේ දානය කරවමින් ශ්‍රවණය කරන ධර්මය ඒ අයටත් මේ අයටත් තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් සකස් කරවන්නත් ඒ තුලින් තමන්ට සුගතිගාමී ජීවිතයක් උදා කරගන්නත් ශ්‍රාවකයන්ට ඒ සුගතිය උදා කරවලා දෙන්නත් තමයි මේ සද්ධර්ම දානමය පින්කම සිදු කරන්නේ. එතකොට ධර්ම ශ්‍රවණය කිරීම මේ ශාසනයේ අති උදාරතර වූ පින්කමක්. ඒ කාරණාව මේ අය දැන් හොඳට දන්නවා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා සසරින් එතර වෙන්න බලාපොරොත්තු වෙනවා නම් කෙනෙක් ආන් ඒ අයට සද්ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍යමයි කියලා. කොයි වගේද? උදාහරණයකින් සඳහන් කළා ගහකට හොඳට වැඩෙන්න ජලය අවශ්‍ය වෙනවා වගේ කෙනෙකුට සසරින් මිදෙන්න ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍යමයි කියලා. බොහොම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන අයට ශ්‍රවණය කර ගැනීම උදෙසා ධර්මයේ දානය කරවීම මේ ශාසනය උගන්වා වදාළ මහා ශ්‍රේෂ්ඨතම දානමය පින්කම. එහෙමනම් මේ සත්පුරුෂ පිරිස අද ඒ උතුම් පින්කම මුදුන්පත් කරගන්නයි සූදානම් වෙන්නේ. පින්තුනි ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේහි අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව අද එක ධර්ම දේශනාවකින් සමහර විට ඉවර කරන්න නොලැබෙන ටිකක් දීර්ඝව කරුණු සාකච්ඡා කරන්න තියෙන දේශනාවක්. මේ පැයට નિયમિત කාලය තුල નિયમિત ප්‍රමාණයක් සුදුසු ප්‍රමාණයක් අපි සාකච්ඡා කරමු. මේ දේශනාව හඳුන්වලා තියෙන්නේ කීටාගිරි කියන නමින්. කීටාගිරි සූත්‍රය.
අපේ භාග්‍යතුන් වහන්සේ කසී රට සැරිසරන කාලේ මේ දේශනාව කරන්නේ. භික්ෂුන් වහන්සේලා සමග ධර්මචාරිකාවේ වඩිනකොට මේ සිදු කරපු මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, මහණෙනි, මම රාත්‍රී භෝජනයෙන් වැළකුණා. මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා, මහණෙනි, මම රාත්‍රියට ආහාර වළඳන එකෙන් වැළකීලා ඉන්නේ. රාත්‍රී ආහාර වළඳන එකෙන් වැළකුණ මට ආන්ගේ වැළකීම නිසා ආනිසංස පහක් තියෙනවා. මොකක්ද ඒ ආනිසංස පහ? සඳහන් කරනවා, නිදුක් බව. රාත්‍රී ආහාරයෙන් වැළකීච්ච නිසා මට නිදුක් බවක් තියෙනවා. නිරෝගී භාවය, මට හොඳ නිරෝගී බවක් තියෙනවා. ඒ වගේම ශරීරයාගේ හොඳ සැහැල්ලු බවක් මට තියෙනවා. ඊළඟට සඳහන් කරනවා, මට හොඳ කාය බලයක් තියෙනවා. තවත් සඳහන් කරනවා, පස්වෙනි කාරණාව හැටියට සැපසේ වාසය කරනවා. රාත්‍රී ආහාරයෙන් වැළකීච්ච හින්දා නිදුක් බව, නිරෝගී බව, ශරීරයාගේ සැහැල්ලු භාවය, කාය බලය සහ සැපසේ වාසය කිරීම. මේ ආනිසංස පහ මම භුක්ති විඳිනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ කරුණ සාමාන්‍යයෙන් අපි හිතුවට වඩා හුඟක් වෙනස් එකක්. අපි හුඟක් වෙලාවට කල්පනා කළේ රාත්‍රී ආහාරය අත්‍යවශ්‍යයි කියලා. අම්මලා දරුවන්ටත් කීවි උදේට දවල්ට ගන්න ආහාරය එහි මෙහි දඟලලා දුවලා පැනලා නිකම්ම ෂේ වෙලා යනවා. රැයට ගන්න ආහාරයක් තමයි හොඳට ඇඟට අල්ලන්නේ. ඒ හින්දා රාත්‍රියේට මොනවා හරි කාලම නිදා ගන්න ඕනේ කියලා අම්මලා හැම වෙලාවෙම අපිට උපදෙස් දුන්නා. අදත් අපි අපේ දරුවන්ටත් දෙන උපදේශය ඒකමයි. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඊට වඩා හාත්පසින්ම විරුද්ධ කාරණාවක්. රාත්‍රී භෝජනයෙන් වැළකීච්චාම ආනිසංස පහක් හම්බ වෙනවා. දැන් අපි නම් හිතාගෙන හිටියේ රාත්‍රී භෝජනයේ වළඳහම හොඳ කායික බලයක් ලැබෙයි කියලා, කායික ශක්තියක්. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නෑ, රාත්‍රී ආහාරය වර්ජනය කරාමයි කායික බලය වැඩි වෙන්නේ. රාත්‍රී ආහාරය වර්ජනය කරාමයි ශරීරයගේ සැහැල්ලු බව, සැපය ඇති වෙන්නේ. සුවදායක බවක් ඇති වෙන්නේ රාත්‍රී ආහාරයෙන් වැළකුණාම කියලා දේශනා කරනවා. එහෙනම් අපිට මේ කාරණාවේදී භාග්‍යතුන් වහන්සේට එකඟ වෙන්නයි අපිට තියෙන්නේ. ඒකනේ අපි හරියටම බුදුන් සරණ ගියා කියලා කියන්නේ. භාග්‍යතුන් වහන්සේට කී කරුණා කියන එකයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කරනවා නම් අපේ පැවැත්ම එහෙමම තමයි හැදෙන්න ඕනේ. අපි මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ කාටද දේශනා කරන්නේ? පන්සිල් වලින් ඉහළ ඉන්න අයට. ඒ කියන්නේ අටසිල් ගන්නකොට විකාල භෝජනා කියලා අපිට ශික්ෂාපදයක් තියෙනවා. පන්සිල් වල එහෙම ශික්ෂාපදයක් නැහැ. හැබැයි අටසිල් වලින් එහාට උපසම්පදා සීලයේ දක්වා මේ ශික්ෂාපදය තියෙනවා. එතකොට ඒකෙන් සඳහන් කරන්නේ පන්සිල් වලින් ඉහළ ඉන්න අයට විතරද රාත්‍රී භෝජනයෙන් වැළකුණොත් මේ ආනිසංස පහ ලැබෙන්නේ? නෑ, අපි ඔක්කොටම ලැබෙනවා. අපිටත් එහෙම ඉන්න පුළුවන් නම් අපිටත් ඒක හරි හොඳයි. නිරෝගී බවටත් බොහෝම හොඳයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ භික්ෂූන් වහන්සේලා ඇයි රාත්‍රියට ආහාර ගන්නෙ නැත්තේ කියන කාරණාවට සමාජයයේ නොඑක් දේවල් කියනවා. රැයට පිණ්ඩපාතේ වඩින්න බැරි හින්දා කියනවා. සමහර වෙලාවට සමහර තැන්වල ඉන්නකොට මේ විසි කරපු ඉඳුල් වතුර ඇඟට වැටිච්ච නිසා කියනවා. මේ වගේ සමාජයේ විවිධ කවි කතන්දර මේකට තියෙනවා. නමුත් එහෙම දේවල් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ මේ උතුම් දේශනාව තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. ඊළඟට
භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා මහණෙනි ඔබත් රාත්‍රී භෝජනයෙන් වළකින්න. එසේ වැළකුණ ඔබටත් මෙන්න මේ ආනිසංස පහ ලැබෙනවා. මම ආනිසංස පහක් භුක්ති විඳිනවා. ඒකට බාන්නකො භාග්‍යතුන් වහන්සේ මොන තරම්නම් අනුකම්පා සහගතද කියලා. රාත්‍රී භෝජනයෙන් භාග්‍යතුන් වහන්සේ වැළකීලා ඒ ආනිසංස පහ භාග්‍යතුන් වහන්සේ භුක්ති විඳ විඳ ඒ උතුම් සුවය ලබනද අපිටත් අනුශාසනා කරනවා. සාමාන්‍යයෙන් අපේ ස්වභාවයට වඩා කොයිතරම් වෙනස්ද? අපි සමහර වෙලාවට අපි මෙහෙම කියමු. අපේ ගෙදර තියෙනවා කොස් ගස් දෙකක්. ඒකේ එක ගහක ගෙඩි හරීම රසයි. අනික් ගහක ගෙඩි එච්චරම රස නැහැ. දැන් කවුරු හරි කොස් ගෙඩියක් ඉල්ලගෙන ආවොත් හිතන්නකෝ අපි දෙන්නේ මොන ගහේ කොස්ද කියලා. රස ගහේ කොස් ටික අපිට තියාගන්නවා. අනික් අයට අර ගහෙන් දෙනවා. ඒගොල්ලෝ ඒක දන්නේ නැහැ නේ. ඒගොල්ලෝ හිතන්නේ හරි හොඳ මිනිස්සුයෝ. ලෝභ නැතුව ඉල්ලපු ගමන් කොස් ගෙඩියක් දුන්නා. එකක් ඉල්ලහම දෙකක් දුන්නා. නමුත් අපේ හිත කොච්චර කැතද කියලා දන්නේ අපි විතරයි. නමුත් භාග්‍යතුන් වහන්සේ එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ කාරණාව අත්හදා බලලා ඒකෙන් ලබන සුවය භාග්‍යතුන් වහන්සේ විඳ විඳ අනේ මම ලබන මේ සුවය අන් අයටත් ලබලා දෙන්න ඕනේ. ඒකයි සඳහන් කළේ මේකෙන් වැළකීච්ච මට මෙහෙම ආනිසංස පහක් තියෙනවා. මහණෙනි ඔබලත් වළකින්න. එතකොට ඔබලටත් ආනිසංස පහක් හම්බ වෙනවා. ආන් එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කරාම මේ කසී රට භාග්‍යතුන් වහන්සේ ආපහු සැරිසරීම ආරම්භ කළා. භික්ෂුන් වහන්සේලාට මේ උපදේශය දුන්නා. උපදේශය දීලා භාග්‍යතුන් වහන්සේ සැරිසරීම ආරම්භ කරලා කීටාගිරි නම් නගරයට වැඩම කළා. කසී රට සැරිසරාගෙන මේ කසී රට තියෙන කීටාගිරි කියන නගරයට භාග්‍යතුන් වහන්සේ වැඩම කළා. ඊට පස්සේ සඳහන් කරනවා මේ කීටාගිරි නගරය ආසන්නයේ ආශ්‍රයේ වැඩ ඉන්නවා එක්තරා තරුණ වික්ෂූන් වහන්සේලා දෙනමක්. එක්කෙනෙකුගේ නම අස්සජී. අනිත් කෙනා පුනබ්බසුක. මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂූන් වහන්සේලා මේ කීටාගිරියේ තමයි වැඩ ඉන්නේ. උන්වහන්සේලාට කියන්නේ ඝනාචාර්යවරු කියලා. ඇයි උන්වහන්සේලාට ඝනාචාර්යවරු කියලා කියන්නේ? උන්වහන්සේලා යටතේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්නවා. විශාල පිරිසක් Taman යටතේ ඉන්න නිසා තමයි ඝනාචාර්යවරු ගණයාට ආචාර්ය වූ නිසා බොහෝ දෙනාට ගුරුවරු වෙච්ච නිසා උන්වහන්සේලාට ඝනාචාර්ය කියලා කියනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව අහපු භික්ෂූන් වහන්සේලා මේ අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂූන් කරා එළඹිලා ඒ භික්ෂූන් වහන්සේලා දෙදෙනාට ප්‍රකාශ කළා භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා. භාග්‍යතුන් වහන්සේ කරපු දේශනාව අර දෙන්නට දැනුවත් කරනවා. මෙහෙම දේශනාවක් භාග්‍යතුන් වහන්සේ කළා. කොහොමද? රාත්‍රී භෝජනය අතහැරිය මට රාත්‍රී භෝජනය අතහැරපු නිසා ආනිසංස 5ක් ලැබුණා. මහණෙනි ඔබලාත් රාත්‍රී භෝජනයෙන් වළකින්න. එතකොට ඔබලාටත් ආනිසංස 5ක් ලැබෙයි. ඒ ආනිසංස 5 ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම දේශනාවක් කළා කියලා අර හාමුදුරුවෝ ගිහිල්ලා අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලාට සඳහන් කරනවා. ආන් එහෙම මතක් කරාම ඒ භික්ෂුන් වහන්සේලා දෙන්න කියනවා භික්ෂුණී අපි රාත්‍රී භෝජනය වළඳනවා. ඒ රාත්‍රී භෝජනය වළඳලා තමයි අපි ඔය ආනිසංස 5 ලබන්නේ. අපි නම් රාත්‍රියට වළඳනවා. ඒ රාත්‍රියට වළඳලා තමයි ඔය කියන ආනිසංස 5 අපිට ලැබෙන්නේ. එතකොට අපි දන්න හැටියට රැයට වළඳලා තමයි මේ ආනිසංස 5 ලබන්නේ. ඉතින් දැන් ඔබ වහන්සේලා ඇවිල්ලා කියනවා රාත්‍රී භෝජනයේ අතෑරියහම ඔය ආනිසංස 5 ලැබෙනවා කියලා. මෙතෙක්කල් අපි රාත්‍රී භෝජනයේ අතහැරලා නැහැ. අපිට ඔය ආනිසංස තියෙන බව අපි දන්නවා. ඉතින් අපි දන්න සම්දිට්ඨික ඵලය අතහැරලා
ඇයි අපි අලුතින් යමක් අත්හදා බලන්න යන්නේ? එහෙම අත්හදා බලන්න ඕනේ නෑනේ. අපි දන්න විදිහටම අපි මේ ආනිසංස පහ රාත්‍රියට වළඳලාම ලබන්න. අලුතෙන් යමක් ක්‍රියාත්මක කරන්න අත්හදා බලන්න යන්න ඕනේ නෑ කියලා ඒ භික්ෂුන් වහන්සේලා සඳහන් කළා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා නොයෙක් අයුරින් උන්වහන්සේලා දෙන්නට කරුණු පැහැදිලි කළා. ඒ වුණාට ඒ දෙන්නා එකක්වත් පිළිගන්නේ නැහැ. ඊට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලාට සිද්ධ වුණා ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට කියන්න. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මේ උතුම් කාරණාව රාත්‍රී භෝජනෙන් වැළකීම. මනාව සිල් ආරක්ෂා කරන කෙනෙකුට මනාව සිල් ආරක්ෂා කරගන්න උතුම් අවස්ථාවක්. ඒ කාරණාව අපි මේ සූත්‍රයේ තව ටිකක් ඉස්සරහින් සාකච්ඡා කරමු. ආන්ගේ භික්ෂුන් වහන්සේලා දැන් මුන්වහන්සේලා මේක පිළිගන්නේ නැති බව බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට එන්න කියලා පණිවිඩයක් කැරියා. මේ භික්ෂුන් වහන්සේලා දෙනම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, මහණෙනි, ඇත්තද බොහෝ භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේලා ළඟට ඇවිල්ලා රාත්‍රී භෝජනයෙන් වැළකුණාම ආනිසංස 5ක් ලැබෙනවා කියලා මතක් කරාම නෑ, රාත්‍රී භෝජනයේ වළඳලා තමයි අපි ඔය ආනිසංස 5 ලබන්නේ කියලා ඔබ වහන්සේලා සඳහන් කළාද? එහෙම සඳහන් කරාම මේ භික්ෂුන් වහන්සේලා ඒ වෙලාවේ සඳහන් කරනවා, එහෙමයි භාග්‍යතුන් වහන්සේ. අපි එහෙම කිව්වා කියලා අපි පිළිගන්නවා. ඒ භික්ෂුන් වහන්සේලාට අපි කිව්වා නෑ, අපි රාත්‍රියට වළඳලා ආනිසංස ලබන්නේ. අපි එහෙම උන්වහන්සේලාට කීව බව අපි පිළිගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ අහනවා, භාග්‍යතුන් වහන්සේ නැවතත් විමසනවා, මහණෙනි, මා දේශනා කළ ධර්මය ඔබලා අහලා තියෙන්නේ මේ විදිහටද කියලා. කොහොමද? ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ගාව උන්වහන්සේලා පිළිගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා අතින් අපි එහෙම කිව්ව බව අපි පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, මා එහෙම දේශනා කළ ධර්මය නුඹලා අහලා තියෙන්නේ මේ විදිහටද? යම් කිසි පුද්ගලයෙක් සැප හෝ දුක හෝ උපේක්ඛාව හෝ වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා. ඕනෑම දෙයක් වින්දොත් එහෙම වෙනවද? භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් අහනවා, මහණෙනි, මම දේශනා කරලා තියෙන්නේ මෙහෙමද? යම් කිසි පුද්ගලයෙක් සැප හෝ දුක හෝ උපේක්ඛාව හෝ වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලා මම දේශනා කරලා තියෙනවද? ඊළඟට සඳහන් කරනවා, මම දේශනා කරලා තියෙන්නේ එහෙමද? අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලා දේශනා කරලා තියෙන්නේ සැප දුක උපේක්ඛාව වින්දොත් කියලා ඇහුවා. එහෙම නැත්තම් නුඹලා අහලා තියෙන්නේ එහෙමද? මම දේශනා කරලා තියෙන්නේ එහෙමද? ඔබලා අහලා තියෙන්නේ එහෙමද? ඊළඟට සඳහන් කරනවා, සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා, සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. සමහර දුක් වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා, සමහර දුක් වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. සමහර උපේක්ඛා වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා, සමහර උපේක්ඛා වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා කියලාද මම දේශනා කරලා තියෙන්නේ. එහෙම අහපුවාම මේ භික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා, එසේය ස්වාමීනි, හැම දුකක්ම වින්දහම අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා එකක් නැහැ.
හැම දුකක්ම වින්දහම අකුසල් පිරිහෙනවා. හැබැයි දුක් විඳ හින්දා කුසල් වැඩිනවා. එහෙම එකක් මේ ලෝකේ නෑ කියලා උන්වහන්සේලා සඳහන් කරනවා. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වාගේ සැප වේදනා වින්දහම යම් පුද්ගලයෙකුට අකුසල් දහම් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා. මෙයම මම අවබෝධ කරන්නේ නැතුව ප්‍රඥාවෙන් දකින්නේ නැතුව දැනගන්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව අන්‍යයන්ට දේශනා කිරීම මට සුදුසුද? යම් දෙයක් පරීක්ෂා කරන්නේ නැතුව ප්‍රඥාවෙන් දකින්නේ නැතුව දැනගන්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව අන්‍යයන්ට දේශනා කිරීම මට සුදුසුද? දැන් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළානේ මේ රාත්‍රී භෝජනයෙන් වැළකුණාම ආනිසංස පහක් තියෙනවා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට ඒක සඳහන් කරාම උන්වහන්සේලා කියනවා නෑ අපි රාත්‍රී භෝජනයේ වළඳලා තමයි ඒ ආනිසංස පහ ලබන්නේ. එතකොට මහණෙනි උඹලා හිතනවද මම මේක ආවට ගියාට කරපු දේශනාවක් කියලා? ඕනෑවට එපාවට කරපු දේශනාවක් කියලා? මට හිතිච්ච හින්දාද මම මේක දේශනා කරලා තියෙන්නේ? මගේ හිතුමතේද? නෑ. මම මේක දේශනා කළේ මේ කාරණාව මුලින් මමම අත්හදා බලලා ප්‍රත්‍යක්ෂ කරගෙන එහෙම අත්හදා බලලා අවබෝධ කරන්නේ නැතුව ප්‍රත්‍යක්ෂ කරන්නේ නැතුව යම් කෙනෙකුට යමක් දේශනා කරනවා නම් ඒක භාග්‍යතුන් වහන්සේට වටිනවද කියලා ඇහුවා. එහෙම සඳහන් කරනකොට කියනවා දැනගන්නේ නැතුව දේශනා කිරීම භාග්‍යතුන් වහන්සේට සුදුසු නෑ. යමක් අවබෝධ නොකර දකින්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව දැනගන්නේ නැතුව දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේට වටින්නේ නැහැ. එවැනි සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා කුසල් අඩු වෙනවා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දැකලා දැනගෙන ස්පර්ශ කරලා තමන් සාක්ෂි කරගෙන තමයි මම දේශනා කළේ. මම මේක දේශනා කරන්නේ දැකලා දැනගෙන අවබෝධ කරලා කාරණාව ස්පර්ශ කරලා තමයි මන් තව කෙනෙකුට දේශනා කරනවා නම් දේශනා කරන්නේ කාවද? මම සාක්ෂි තනතුරේ තියාගෙන. දැන් එහෙම කියහම තව කවුරු හරි අහුවොත් කවුද ඕක කරලා බලන්න තියෙන්නේ කියලා. මම භාග්‍යතුන් වහන්සේගෙන් අහන්නේ. අපි තව කෙනෙකුට යම් කාරණාවක් කියනවා. නැත්නම් ඔය කාරණාවම අපි කෙනෙකුට කියලා දෙනවා. භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනා කරලා තියෙනවා. තව කෙනෙක් අහනවා මේ කවුද ඒක අත්හදා බලලා තියෙන්නේ? කවුද ඔය කියන කාරණා පහ ලබන්නේ කියලා අපෙන් ඇහුවොත් අපිට උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට සාක්ෂි මම ඔය කාරණාව කරනවා. මම අත්හදා බලලා තියෙන්නේ. මම ওই සුවය විඳිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ සුවය මම ලැබමින් තමයි මම ඔබලට කියන්නේ. කියලා කියන්නේ අපිට සාක්කියක් තියෙන්න ඕනේ. ඒකයි මෙතන කියන්නේ කාරණාව ස්පර්ශ කරලා තමන් සාක්ෂි තනතුරේ තියාගෙනයි මම මේ කාරණාව දේශනා කරන්නේ. මම සාක්ෂි මුලින්ම මම මේක කළා. ඒ හින්දා මම ආවට ගියාට කාටවත් යමක් දේශනා කරන කෙනෙක් නෙවෙයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ක්‍රමානුකූලව අහනවා සමහර සැප වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවද? සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩෙනවද? සමහර සැප වින්දහම කුසල් වැඩෙනවද? ඒ ගැන දන්නේ නැතුව, දකින්න නැතුව භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න ගැළපෙනවද? මම මේක දන්නේ නැත්තම්, මම මේක දකින්නෙත් නැත්තම්, මට ඒක පිළිබඳව අවබෝධයකුත් නැත්තම් සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩෙනවා කියලා කාටවත් මම දේශනා කරන එක හරිද? සඳහන් කරනවා මෙන්න මේ විදිහට සැප දුක උපේක්ඛාව කියන වේදනා තුනම ගැන භාග්‍යතුන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා. එතකොට අපි සඳහන් කරමින් හිටියේ රාත්‍රී භෝජනයේ අතහැරියාම කොයිතරම් සුවයක් ලැබෙනවද කියන කාරණාව.
එතකොට භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව බොහොම ශ්‍රද්ධාවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් අය ලෝකෙ කොච්චර ජීවත් වෙනවද? අපි දන්නවද දැන් මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු කාරණා ටික මුලින්ම මේ වගේ ආනිසංස 5ක් තියෙනවා කියලා? ඒක අපි දන්නේ නැහනේ. භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ රාත්‍රී භෝජනයෙන් වැළකුණාම මෙන්න මෙහෙම ආනිසංස 5ක් තියෙනවා කියලා. එතකොට ශ්‍රද්ධාවන්තයා විසින් ඒක එකහෙලාම පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් නෑ නෑ ඕක මාත් කරලා බලලයි මම පිළිගන්නේ කියලා කියනවද කවුරුවත්? ශ්‍රද්ධාවන්තයා එහෙම කරන්නේ නෑ. මේ ශාස්ත්‍රයේ තියෙනවා විශේෂ කාරණා 4ක්. හැබැයි ශ්‍රද්ධාවන්තයෙක් ගාව තියෙන උතුම් කාරණා 4ක්. මොනවද ඒ උතුම් කාරණා 4? භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු. උන්වහන්සේ තමයි ශාස්ත්‍රවරයා. මම ශ්‍රාවකයා. භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදනිමි. ඔය කාරණා 4 හැබැයි බෞද්ධයෙක් ළඟ තිබිය යුතු උතුම්ම කාරණා 4ක්. සැබෑ බෞද්ධයෙක් වෙන්න මේ කාරණා 4 මත පිහිටන්න ඕනේ. ආන් එයාට තමයි කවදාවත් බුද්ධ රත්නයේ සැක නැත්තේ. කවදාවත් ධම්ම රත්නයේ සැක නැත්තේ. කවදාවත් ආර්ය මහා සංඝයා සැක නැත්තේ. ඇයි මම ශිෂ්‍යයාමයි. භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රවරයාමයි. අපි නෙමෙයි දන්නේ. උන්වහන්සේම දන්නාසේක. අපි නොදන්නවාමයි. අපිට කවදාවත් යන්න පුළුවන් ද භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගාවට? අපිට කවදාවත් ළඟා වෙන්න පුළුවන් ද භාග්‍යතුන් වහන්සේගේ හැකියාව ගාවට? ඒක වෙන්න එහෙමනම් අපිටත් බුදු වෙන්න වෙනවා. එයින් මෙහා ඉඳගෙන නම් කවදාවත් එතෙන්ට යන්න වෙන්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේටවත් භාග්‍යතුන් වහන්සේගේ ඥාන සාගරය දිහා බලලා ඉවර කරන්න බෑ. ඒ තරම් භාග්‍යතුන් වහන්සේගේ ඥාන සාගරය විශාලයි. මේ විශ්ව ධාතුවේ අහවල් කාරණාව දන්නේ නැහැ. අහවල් එක දකින්නේ නැහැ. අහවල් දේ පේන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවද බුදුරජාණන් වහන්සේට? එහෙම දෙයක් නම් ඇත්තේම නැහැ. මොකක්ද භාග්‍යතුන් වහන්සේගෙන් අපි අහන්නේ? ස්වාමීනි මේ වැලියටේ කොහොමද කියලා ඇහුවොත් ඒ පිළිබඳව කියන්න තියෙන සියලුම කාරණා ටික භාග්‍යතුන් වහන්සේ එවලෙම දේශනා කරනවා. ස්වාමීනි මේ සක්වලේ නෙමෙයි අහවල් සක්වලේ මේ වාගේ දේවල් කොහොමද කියලා ඇහුවොත් අහපු ගමම්ම කියනවා. අර අනාවරණ ඥානය විස්තර කරන තැන සඳහන් කරනවා තුනුරුවන්ට දන් දුන්න කෙනෙක් බුද්ධ රත්නයේට විශේෂයෙන් සංඝ රත්නයේට දන් දුන්න කෙනෙක් මේ ලෝකේ කවදාවත් දුප්පත් නැහැ කියලා. ඒ කියන්නේ අපි දන් දෙනවා වගේ දීලාද? නෑ අපි දන් දෙනවා වගේ දීලා නෙමෙයි. ඉතුරු නැතුව ඔක්කොම එහෙම් පිටින්ම දීලා. හැඳිවත් ඇරෙන්න අනික් ඔක්කොම දීලා. දැන් ඒතකොට මේ මනුස්සයාට මොකවත් නෑනේ. ඉන්න ගේ හිටන් දීලා. දැන් අහන ප්‍රශ්නේ තමයි ඔහු දැන් දුප්පත්ද? ඉන්න ගෙයක් නෑ, යන්න වාහනයක් නෑ, අඳින්න වෙන ඇඳුමක් නෑ, වවන්න ඉඩමක් නෑ, කන්න දෙයක් නෑ. දැන් දුප්පත්ද? එහෙම් පිටින්ම මේ ශාසනයට දන් දුන්නත් ඔහු දුප්පත් නෑ කියලා. ආන් ඒ කාරණාව දකින්ද භාග්‍යතුන් වහන්සේට ගත වෙන කාලය කොච්චරද? ප්‍රාශ්වාස කරපු වාතය ආශ්වාස කරන්න කලින් භාග්‍යතුන් වහන්සේ සියලුම සත්වයන්ගේ සියලුම සිත් දකිනවා. සියලු සත්වයන්ගේ සියලු සිත් දකිනවා. ඒ සියලු සිත් දකිනවා කියලා කියන්නේ මම මේ වෙලාවේ කල්පනා කරන්නේ තව එකක් ගැන. නමුත් මම කල්පනා කරන එකම නෙමෙයි අනික් කෙනා කල්පනා කරන්නේ. එයා කල්පනා කරන්නේ තව එකක් නේ. 1000ක් දෙනෙක් එතන හිටියොත් සිතුවිලි 1000ක් නේ. එතකොට සියලු සත්වයන්ගේ සියලු සිත් දකිනවා කියලා කියන්නේ අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ සියලු සිතුවිලි දකිනවා කියලා කියන්නේ. අනන්ත සක්වල කියලා කියහම සීමාවක් නැහැ. අපිට මේක තේරෙන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ කවුද කියලා. අපි හිතමුකෝ මහ මොහොත ගැන. අනන්ත සක්වල අනන්ත ජීවීන් ගැන කතා කරනකොට
මහ මුහුදේ ඉන්න ජීවීන් ගැන විතරක් අපිට කතා කරලා ඉවර කරන්න පුළුවන්ද? හිතා ගන්නවත් බෑ. ගමක පුංචි වැවක ඉන්න ජීවීන් ගැන ඒ ටිකත් ඔක්කොම පැත්තක තියලා එක වැසිකිලි වලක ඉන්න පණුව ගන්න අපිට හිතා ගන්නවත් බෑ. එතකොට එහෙම වෙච්චහම අනන්ත සක්වල අනන්ත ජීවීන්ගේ මේ මොහොතේ පවතින සියලු සිත් භාග්‍යතුන් වහන්සේලා ආවර්ජනය කරන්න පුළුවන්. ඒ සියලු සිත් කියන්නේ සියලුම සත්වයෝ ඇහෙන් යමක් බලලා ගත්ත අරමුණ නෙමෙයි, මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගෝචර කරගත්ත දේවල් භාග්‍යතුන් වහන්සේ දකිනවා. ඒ නිසා අපිට කවදාවත් භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ඥානය දිහා බලන්න නැතියා සරියුත් මහ රහතන් වහන්සේටත් දකින්න බෑ කියලා සඳහන් කළේ ඒකයි. ඒ ඥාන ශක්තියෙන් අවබෝධ කරලා තමයි මේ කරුණු දේශනා කරලා තියෙන්නේ. හැබැයි එදාට විතරක් නෙමෙයි, අදටත් හෙටටත් ප්‍රායෝගිකයි. බුදුදහම කාලීනද? කවදාවත් බුදුදහම කාලීන නෑ. හැබැයි බුදුදහම දන්නේ නැති හුඟක් අය සමහර තැන්වල දැන්වීම් පූර්වවල දාලා තිනවා අපි දකිනවා කාලීන ධර්ම දේශනාවක් කියලා. ඒගොල්ලෝ තාම දහම ගැනවත් දන්නේ නැතුව තමයි ඒ දැන්වීම් පත්‍රිකාව දාලා තියෙන්නේ. සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා වඳිනවා කියන කාරණාවවත් තේරුම් ගත්තා නම් මං හිතන්නේ ඕක ලියනකොට මතක් වෙනවා. සාන්දෘෂ්ටිකයි, අකාලිකයි. මේ දැන් ඵල දකින්න පුළුවන්. හැබැයි තමන්ගේ ප්‍රතිපත්තියෙන් තමයි මේ ඵල දකින්න වෙන්නේ. අනුන්ගේ කරේ තියෙන පළඳනාවක්, අනුන්ගේ කනේ තියෙන පළඳනාවක් දිහා බලනවා වගේ නෙමෙයි. ඒක අනුන්ගේ. එහෙනම් අනුන් කියන දේ අහන්න නෙමෙයි, තමන්ම මේ ධර්මයට එන්න. එහිපස්සික එන්න. ඇවිල්ලා බලන්න. සාන්දෘෂ්ටිකයි. මේ දැම්මම මේ ජීවිතෙම ප්‍රතිඵල සහිතයි. ඒ නිසා මේක එදා භාග්‍යතුන් වහන්සේත් එක්ක හැසිරිච්ච කීටාගිරියට වැඩම කළ කසීරට හැසිරිච්ච භික්ෂුන් වහන්සේලාට කරපු දේශනාවක් නෙවෙයි. එදා වැඩ හිටපු භික්ෂුන් වහන්සේලාට විතරක් කරපු දේශනාවක් නෙමෙයි. එදත් අදත් හෙට ඉන්න සියලුම සංඝයාට කරපු දේශනාවක්. ඒක සංඝයාට විතරක් කරපු දේශනාවක් නෙමෙයි. බණ අහන තැන ඉස්සරලාම වාඩි වෙලා ඉන්නේ භික්ෂුන් වහන්සේලා. ඒ හින්දා ළඟ ඉන්න කෙනාටනේ කතා කරන්නේ. මහණෙනි කියලා හැම දේශනාවක්ම පටන් ගන්න තියෙනවා. ඒ කියන්නේ ගිහි අයට කතා නොකළ හැම නෙමෙයි, සියලු දෙනාටමයි මේ දේශනාව කරන්නේ. යම් කෙනෙක් ගිහි කෙනෙක් නමුත් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා නම් මේ ආනිසංස පහ යාටත් හොඳටම ලැබෙනවා. බොහෝම ශ්‍රද්ධාවන්තයෝ අදත් ඉන්නවා කීටාගිරි සූත්‍රය අහලා රාත්‍රී භෝජනය අතහැරපු අය. ඒ වුණාට සමහර වෙලාවට අපිට කොයි තරම් වංචා කරගන්නවද? අපි උදේ ගිහිල්ලා සිල් ගන්නවා. හැන්දෑව වෙනකොට කොහොම හරි ගෙදර යන්න උවමනාවක් අපිට තියෙනවා. අපි ඒකට හේතු කීයක් හදනවද? මේ හේතු අතර නිදහස් වෙන්න කාරණාවක් තියෙනවා. බෙහෙත් පාවිච්චි කරන්න තියෙන නිසා යන්න ඕනේ. බෙහෙත් බොන නිසා රැට ආහාර නොගෙන ඉන්න බෑ. මේ කරුණ අපි හදා ගන්නවා එහෙම. අපි දන්නේ අපි අපිට මාත්ම වංචාවක් කරගන්නවා කියලා. කවුරුත් සංසාරයට බය බවක් පේන්නේ නැහැ. 24 පැයක් සිල් ආරක්ෂා කරගත්තොත් මොනතරම් මහත්ඵලද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ වෙනම දේශනා කරලා තියෙනවා. විශාක උපෝසත වාගේ සූත්‍රවල කොහොමත් අර්ධ උපෝසතයක් පිළිබඳව මේ ශාසනය කතා කරන්නේත් නැහෙනේ. පූර්ණ උපෝසතයක් ගැන තමයි ශාසනය කතා කරන්නේ. උදේ ලැහැත්ති වෙලා ඇවිල්ලා මං හවස 4-5 වෙනකොට එන්නම් කියලා පොරොන්දු වුණොත් එතන අර්ධ උපෝසතයක්වත් නැහැ. අර්ධ උපෝසතයක් වැඩෙන්නේ හෙට එළි වෙනකම්ම නැත්තම් පැය 24ම සිල් ගන්නවා. එහෙම කියලා තමයි ගෙදරින් ආවේ. ඒ සූදානමින්ම මම ඉන්නවා. රාත්‍රිය වෙනකොට මට හදිස්සියේ ගෙදරින් පණිවිඩයක් එනවා. එක්ක අම්මා නැති වුණා. නැත්තම් දරුවට ඊටාම අසාධ්‍යයි. එහෙම නැත්තම් මට හොඳටම අසනීපයි. එහෙම තත්යකට මුහුණ පාලා ඉන්නම බැරි වුණොත්
සිල් පවාරණය කරලා ගියොත් එයාට අර්ධ උපෝසතයක් තියෙනවා. මොකද උදේ ආවේ හවස එන්නම් කියලා නෙමෙයිනේ. උදේ ආවේ මං හෙට උදේ එන්නම් කියලා. හදිසියේ තමයි යන්න යෙදුනේ. එහෙම වුණත් අර්ධ උපෝසතයක් තියෙනවා. මොකද අපි දැනගන්න ඕනේ උදේට සිල්පද 8ක් සමාදන් වුණාට ඒ වෙලාවෙම මේ 8ම පිළිහිටන්නේ අපිට කියලා. මේ කතා කරන ශික්ෂාපදේ පිළිහිටන්නේ මධ්‍යාහණයෙන් පස්සේ. මොකක්ද මේ ශික්ෂාපදේ? විකාල භෝජන. උදේ 6ට සිල් ගන්නවා. 6ට සිල් අරගෙන සිල් සමාදන් වෙලා ඉවර වෙච්ච තැන ඉඳලා 6යි කාලට ගියමුකෝ. 6යි කාලේ ඉඳලා මධ්‍යාහණය වෙනකන් ඉවරයක් නැතුව කෑම කෑවත් මේ ශික්ෂාපදේ කැඩෙනවද? ඒත් කැඩෙන්නේ නැහැ. එහෙනම් මේක කැඩෙන්න පටන් ගන්නෙ මධ්‍යාහණය පහ වුණාම. එහෙනම් මධ්‍යාහණය පහ වුණාම ක්‍රියාත්මක වෙන විකාල භෝජන ශික්ෂාපදයේ හවස 4ට 5ට සිල් මුදන්න ගත්තොත් පැය කීයද ක්‍රියාත්මක වෙලා තියෙන්නේ? අපිට අර්ධ උපෝසතයක්වත් හම්බෙන්නේ නැති වෙනවා. ඒ හින්දා මේ කාරණාවත් එක්ක හිතන්න හුඟ දේවල් තියෙනවා. ඒකයි මං කිව්වේ මැරෙන්න බයයි. හැබැයි සසරට බය නැහැ. අද රැයට බේත් පෙත්ත බිව්වේ නැත්තම් මරණය සිදු වෙයිද කියලා බයයි. නෑ මරුණත් කමක් නෑ. 24 පැය සිල් අරගෙන මරුණත් මට ඒක සැපයි කියලා හිතෙන්නේ නෑ. එහෙනම් සසරට බය නෑ. හැබැයි මරණයට බයයි. ඒ නිසා උතුම් සීලයක් ආරක්ෂා කරගන්න තියෙන ශ්‍රේෂ්ඨ අවස්ථාවක් ආත්ම වංචාවකින් අපි යට කරලා දාගන්න නිසා අපිට මේ ශාසනයේ අර කියන ශ්‍රේෂ්ඨ තැනට යන්න තවම පරක්කුයි. හැම වෙලාවෙම පිහිටන්න ඕනේ භාග්‍යතුන් වහන්සේමයි දන්නේ. මම දන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ තමයි ශාස්ත්‍රු, මම ශ්‍රාවක. ආන්ගේ තැන පිහිටන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ දන්නවා, මම දන්නේ නැහැ. දේශනා කළා නම් මෙහෙම කරන්න කියලා ඒක මම දිවි හිමියෙන් ක්‍රියාවට නගනවා කියලා විශ්වාසය ඇති කරගෙන ඒ මත යමෙක් යෙදෙන්න පටන් ගත්තොත් තමයි එයා හරියටම ධර්මයට එළඹුණා බවට පත් වෙන්නේ. එහෙමනම් අපි මුලින් සිහිපත් කළා කීටාගිරි සූත්‍රයේ ටිකක් දිගයි. මේ සූත්‍රය සාකච්ඡා කරනකොට විශේෂයෙන් ආර්ය පුද්ගල වර්ණනාව මේකට එකතු කරගන්න අවස්ථාව ඉස්සරහට එනවා. එහෙනම් තරමක් දීර්ඝ වගේම මේක තරමක් ගැඹුරු සූත්‍රයක්. රහතන් වහන්සේලාගේ ප්‍රභේද කොච්චර තියෙනවද? ඇයි එකම නිවනට යන රහතන් වහන්සේලා කොහොමද ප්‍රභේද වලට බෙදෙන්නේ? ඇයි මහරහතන් වහන්සේලා කියන්නේ? ඇයි සාමාන්‍ය රහතන් වහන්සේලා ඉන්නේ? මේ ආදි වශයෙන් ඒ කරුණු ඔක්කොම මේ සූත්‍රය ඇතුලේ සාකච්ඡා කරන්න පුළුවන් ගැඹුරු සහ හරි ශ්‍රේෂ්ඨ සූත්‍ර දේශනාවක්. නමුත් අදට මේ පැයට වෙන් වෙලා තියෙන කාලය ඉවර වෙලා තියෙන නිසා කීටාගිරි සූත්‍රයෙන් සාකච්ඡා කරන පළවෙනි දේශනාව අපි මේ විදිහට මේ අවස්ථාවේ නිමා කරමු. නමුත් මේ උතුම් දේශනාවේ පළවෙනි දේශනාවට දායකත්වයේ දරලා මේ පින්නතුන් රැස් කරගත්තේ අප්‍රමාණ කුසල ස්කන්ධය. භාග්‍යතුන් වහන්සේට කීකරු වෙලා උතුම් වූ ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න බලාපොරොත්තු වෙන අයට තවත් ශ්‍රේෂ්ඨ දේශනාවක් වෙච්ච කීටාගිරි සූත්‍රයේ මුල් දේශනාව ධර්ම ශ්‍රවණයට කැමති සියලු දෙනා වෙනුවෙන් දානය කරන්න අද ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වයේ දරන්නේ ඇමරිකාවේ පදිංචි කේ.ඒ. ලලිත් දේවප්‍රිය මහත්මයා. එතුමාගේ ඔක්තෝබර් 14 වෙනි දින උපන් දිනයේ නිමිත්තෙන් මේ දේශනාව සිදු කරනු ලබනවා. ඊට අමතරව කේ.ඒ. ඇලෙක්සැන්ඩර් පියාණන් මාස 3කට පෙර අභාව ප්‍රාප්ත වුණ, ඒ වගේම හදිසි අනතුරකින් මියගිය හිමාෂ් යශ්මින්ද්‍ර පුතණුවන්ට පින් පිනිස මිල්ටන් කුරුවිට, ලිලියට් කුරුවිට, කේ.ඒ. ශ්‍රියානි, ලයනල් කුලතුංග, ජී.පී. ජයසේන, ජේ.ඒ. ප්‍රේමචන්ද්‍ර, පී.ඒ. ඇසිලින් නෝනා සහ මේරි නෝනා, සෝමාවති යන අයට පින් අනුමෝදන් කිරීමත්,
ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා ලලිත් දේවප්‍රිය සහ සහෝදර සහෝදරියන් මුණුබුරු මිනිබිරියන් ඒ අයටත් මවට නිදුක් නිරෝගී භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන්නත් ප්‍රාර්ථනීය බෝධියකට පැමිණ අපට අර්ථයෙන් ධර්මයෙන් ධර්ම දේශනා කරන්න අනිකුත් ස්වාමින් වහන්සේලා සියලු දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරනවා මෙම ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකට පැමිණෙත්වා අතිපූජනීය නා වූ නේ ශ්‍රී ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් රට වෙනුවෙන් දිවිපිදු සියලුම රණවිරුවන්ටත් සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටමත් මේ කුසල අනුමෝදන් වේවා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා බෞද්ධ මාධ්‍ය ජාලී වර්තමාන විහාරාධිපති අති ගෞරවනීය අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේට සහ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපි රැස් කරගත්ත මේ සියලුම පින් අනුමෝදන් වේවා කියලා ආශිර්වාද කරමු. පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදාපත් වේවා. මෙම පින්කම සිදු කරන්ට යෙදුන සත්පුරුෂ පින්නතුන් සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ සියලු දෙනාටමත් ඔබටත් අපටත් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලුම කුසල් පාරමිතාවක් වේවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ